මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා දෙමාපියන් වන අමරතුංග ඉවල සහ පවුලේ සියලු ඥාතීන් දායකත්වයෙන් දරලා තිබෙන උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය එංගලන්තයේ ඉපිදෙහි අධ්‍යාපනය ලබා ගුවන් යානා තාක්ෂණික ඉංජිනේරු වරියක වශයෙන් විදේශ අමාත්‍යාංශයේ සේවය කරමින් සිටියදී වසර 31ක් ආයු වළඳා 2019 දෙවැනි මාසයේ 24 දින හදිසියේ දායකත්ව දරූ පින්වතුන් අතරින් වෙන් වූ නිමාලි අමරතුංග දියණියගේ දෙවර්ෂ පූර්ණ පින්කම වෙනුවෙන් ඇයට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. සීලම් පවුලේ මියගේ දෙමාපියන් ඥාතිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. ධර්ම දේශනා කළ ස්වාමින් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. කොරෝනා වසංගතය මුළු ලොවින්ම තුරන් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනිච්ඡං අනිච්ඡතෝ දක්ඛං දුක්ඛමද්දක්ඛ දුක්ඛතෝ අනාත්තාති අනාත්තාති අසුභං අසුභතද්දසං සමාදිට්ඨි සමාදානා සබ්බ දුක්ඛා උපජ්ජගෝති. දවසේ අනුග්‍රහක බෞද්ධ ප්‍රමුඛ මෙම ධර්මානුශාසනාව සවන් දෙමින් ධර්මයේ ගැඹුර වටහා ගැනීම සඳහා ස්වකීය ප්‍රඥාස මෙහෙවන්නා වූ සදහබර පින්නතුනි, අපට ලැබී තියෙන මාතෘකාවක් තිබෙනවා මින් පෙළ කරා වූ ධර්මදේශනාවක් සම්බන්ධයෙන් ඒ ආශ්‍රයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කිරීම කරන්නයි කියලා. ඒ අනුව අපි එදා භාවිතා කළ මාතෘකාවට වෙනස් මාතෘකාවක් දැන් ගත්තා වුණාට ඒක තමයි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මතක් කරගන්නේ මාතෘකාව අට්ඨානමේතම් භික්ඛවේ අනවකාසෝ යං දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිංච සංකාරං නිච්චතෝ උපගච්ඡේය නේතං ඨානං විජ්ජති. මේක තමයි එදා ධර්ම දේශනාවේ මාතෘකාව. මම කැමති මේක වෙනස් ආකාරයකින් අරන් යන්න, ඒකම කියන්නේ නැතුව. ඒ කියන්නේ ඔබ සිටිනා තැන සහ ඔබ අවබෝධයෙන් පැමිණිය යුතු තැන මතක තබා ගන්න. මේක මම විග්‍රහ කරන්නම් මගේ ජීවිතය තුළ අද. එතකොට වඩාත් සවන් දෙන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි බෞද්ධ පවුල්වල උපන්න අය අනිත් අය කියන දේවල් අහලා ඒක තේරුම් ගත්ත විදිහ සහ අද දක්වා සොයාගෙන ආපු තැන, අද ඉන්න තැන මේක පැහැදිලි කරනකොට ඔබත් මේ ගමන පැමිණිය යුතුයි කියලා ඔබට වැටහෙවි. මතක තබා ගන්න. දැන් මේ පාඨයෙන් කියන්නේ ඉඩකඩක් නැහැ, අවකාශයක් නැහැ, වෙන්න බෑ. දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් හෙවත් සෝවාන් පුද්ගලයෙකුට කිසියම් සංඛාරයක් නිත්‍යයි ගැනීම වෙන්නේ නැහැ. ඉඩකඩ නැහැ ඒකට කියලා බුදුන් වහන්සේ සහතික වෙනවා. මේ දිට්ඨි සම්පන්න පුද්ගලයා කියන එකේ තේරුම සෝවාන් වලින් එහාට ඒ ආර්ය මාර්ගයේ යන කෙනා. එතකොට ඒකෙන් පෙන්නනවා බුදුන් වහන්සේ ආර්ය මාර්ගස්ත වීමම නිත්‍ය වෙනුවට අනිත්‍ය පිළිගැනීම කියලා. එතකොට ඒ මොනවයි අනිත්‍ය පිළිගැනීමද කියන එක අපි නිර්වැදි කරගන්න ඕන. ඒ සඳහා මා යන්න කැමති අර මා ගමන ගැන ඔබට කියන්න. එවිට කටේ කිරිසුවඳ ගියේ නැති කාලේ, මව්පියන් අත්තමුත්ත ඇසුර ඉන්න කාලේ, යන අවමංගල උත්සවවලදී, මව්පියන් කියලා දෙන කාරණාවලදී අපට යමක් වැටහෙනවා. මේ ලෝකෙ කිසිවක් ස්ථිර නැහැ. ඒ කතාව ඇත්ත. ලෝකෙ කිසිවක් ස්ථිර නැහැ.
නිරන්තරයෙන් වෙනස් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, අලුතෙන් හට ගන්නවා. ඒක අපේ ඇසට පෙනෙනවා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍යද කියන එක හොයාන යන්නයි අපි ඕන. මතක තබා ගන්න. ඒ කිසිවකට කියන නම මොකක්ද කියලා හොයා ගන්නවා මම ඊගාවට. ඒ තමයි බාහිර වස්තු ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකේ. තවත් භාෂාවකින් කියනවා නම් සතර මහා භූතයන් පදනම් කොටගත විවිධ වර්ණ ගන්ධ රස වලින් පැහැදිලි වෙන්නා වූ ද්‍රව්‍ය සංඛ්‍යාතයයි කියලා තියෙනවා පවතින වශයෙන් දකින ලෝකේ. එය අපේ ඇසේ මානයට කැඩෙන බිඳෙන ඉදෙන වේලෙන නරක් වෙන කියන වචන වලින් වෙනස් වෙන එකක්. ඒ කාලේ මට ඒක හිතුනේ නෑ. සර්වඥ කියන පදේ තේරුම් යනකොට සියල්ල දත් කියන පදේ තේරුම් යනකොට සියල්ල දත් එකේ දැනගත යුතු සියල්ල මොකක්ද කියලා එළි වෙනකොට ඒකත් මතක තියාගන්න මෙතනදී. මේ ළමා කාලයේදී මේ ලෝකේ පවතින සියල්ල පිළිබඳව අභ්‍යාකාශ විද්‍යාව හෝ භූගර්භ විද්‍යාව හෝ තවත් මේ සාගර විද්‍යාව හෝ ආදී කොට ඇති මේ විද්‍යාවන්. ඒක තමයි අපි මේ සියල්ල කියලා කල්පනා කරන්නේ. සර්වඥ කියන වචනට සිංහල සියල්ල දත් කියලා දාපුහම අපි හිතන් ඉන්නවා මේ ලෝකෙ තියෙන ඔක්කොම දැනගත් කියලා. නෑ, උන්වහන්සේ සබ්බ සූත්‍රය දේශනා කරමින් උන්වහන්සේ දැනගත් සියල්ලක් දේශනා කරනවා. අපි ඒක දැනගන්න ඕන. අන්න එතකොට තමයි මේ අපි හිතන වදන් වලට වඩා වෙනස් ගැඹුරු අර්ථයක් මේ වදන් වල තිබෙන බව තේරෙන්නේ. එවිට සබ්බං වූ භික්කවේ දේසිස්සාමි මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරන්නයි යන්නේ කියලා කිංච භික්කවේ සබ්බං කියලා මොකද්ද වදාරලා තිබෙන්නේ? පාලියෙන් කියනවා නම් චක්කුංච රූපේච සෝතංච සද්දෝච ගානංච ගන්ධෝච ජීවහාච රසෝච කායෝච පොට්ටබ්බෝච මනෝත ධම්මෝච. ඇසත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කයත් පහසත් සිතත් අරමුණුත් යන මේවා සියල්ලයි කියනු ලැබේ. දැන් අපි දැනගත් සියල්ල හරිද? නෑ, මේ සසර දුකට පත්වීමට වීම පිළිබඳ දැනගත යුතු සියල්ල සහ සසර දුකින් අත මිදීමට අවශ්‍ය නම් දැනගත යුතු සියල්ල මේ තියෙන්නේ. උන්වහන්සේ දැනගත්තා වගේම අපිත් මේ සියල්ලේ යථා තත්ත්වය දැනගන්න ඕන. අනේ එතකොට තමයි තේරෙන්නේ එහෙමනම් මේ බාහිර දේවල් වල ඇති වෙන නැති වෙන එක දේශනා කරන්න සියල්ල දැන බුදු වෙන්න ඕන නෑනේ. මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න ඕනෑම රටක ඕනෑම මිනිස්සුකින් ඇහුවොත් මේ ඇහැට පේන වෙනස් වීම පිළිගන්නවා. එහෙනම් එය මේ කියන අර්ථයට ගත් කල ඒ වෙනස් වීම දකින්න ඔක්කොම සෝවාන් එහෙනම්. මොනම වණක්වත් අහන්න ඕනේ නැහැ, බෞද්ධ වෙන්නත් ඕන නැහැ. එහෙම වෙන්න බෑනේ. ඒ නිසා අපි තව ටිකක් එහාට යනවා. එතකොට පෙන්වන්නේ සංඛාරයන්ගේ අනිත්‍ය. ගාථාවල පෙන්නන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති. ඉතින් ඊට පස්සේ නම් සංඛාර හොයන්න වෙනවා. ඒ සංඛාර හොයන යනකොට මට හමු වෙනවා පාලි පදයක් තිබෙනවා කසල වලට නමක් තියලා සංඛාර කියලා. නගරෙන් නිවත දමන දේවල්, නිවසෙන් නිවත දාවල්, මුළුතැන්ගෙන් නිවත දමන දේවල්, බැහැර කරන දේවල්. ඒවා එතනින් එහාටත් දිරා යනවා, එතකොත් දිරා යනවා. ඒ කසල වල අනිත්‍යකුත් තියෙනවා. හැබැයි ඒ කයන්න තියෙන්නේ මාප්‍රාණ කයන්න නෙමෙයි, නිකන් සාමාන්‍ය කයන්න. ඒකත් එහෙනම් ලෝකේ හැමතැනම බුදුන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා සිදු වුණා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ වදාරනා වූ අනිත්‍ය බුදුන් වහන්සේ වදාළන ධර්මයයි. ඒක ඊට ඉස්සෙල්ලා කවුරුත් හොයන්න ඉන්න බෑ. ඒ නිසා තව ටිකක් එහාට අපි හොයනවා. එවිට හමු වෙනවා තවත් අපි මුල් කොට ගත්ත සංකාර ටිකක්. අන්න එතන තමයි ඊට පස්සේ සමාජයෙන් අතර වෙලා ඉන්නේ. ඒ තමයි මිනිසා කය වචන සිත කියන තුනකින් කටයුතු කරනවා. ඒ කය වචන සිත ක්‍රියාත්මක වෙන්න බලපාන්නා වූ සිතේ ස්වභාවයන් තුනක් ධර්මයේ උගන්වනවා. ඒකට කියන්නේ අපි වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර.
ඔබ මේ හුස්ම පාර ඇතුළේ වෙන තාක්කල් තමයි ඔබේ කය රැස් වෙන්නේ. එදාට කය හිරෙන්න ගන්නවා. හුස්ම පාර නැතුව මේ කලුත් වැඩියා කරන්න බැරුව යනවා. හුස්ම හිර වී මරණයටපත් විය. ඒ වගේම මේ කට පාවිච්චි කරන්න ඒවට අදාළ දේවල් සිතින් හදන්න වෙනවා. ඒක කල්පනා වෙනකොට ඔබට තේරෙනවා ඇති කටින් කිව්වේ නැතුවට හිතින් මෙහෙම කරනවායි කියලා කියනවා. නින්දේ ඔබට දැනෙනවා ඇති කතා නොකරට කටින් කතා කරනවා වගේ කතා වෙනවා. මෙන්න මේ සිද්ධියට තමයි විතක්ක ਵਿਚාර කියලා කියන්නේ. විතක්ක ਵਿਚාර වෙන්නේ නැතුව කට පිට වෙන්නේ නැහැ අටෙන් වචන. ඊළඟට තවත් එහාට ගියාම කල්පනාවේදී නින්දේදී ඔබට බාහිර ලෝකෙ මොකුත් නැති වුණාට මේ බාහිර ලෝකෙ තිබ්බ සැප දුක ඔක්කොම ඔබට විඳින්න පුළුවන්. ඔබ සතුටින් නම් මෙහි හිටියේ නින්දෙත් ඔබ සතුටින් ඉන්නවා. ඔබ මෙහි හොරෙක් නම් නින්දෙත් හොරෙක්. ඔබ මෙහි වෛරයෙන් පෙළෙනවා නම් එහෙත් වෛරයෙන් පෙළමින් විඳිනවා. එතකොට එහෙනම් අන්නේ විවිධාකාර හැඟීම් තමන්ගේ හිතට එන හැඟීම් තුළ පවතිනා වූ සංඥා වේදනා සංඥා විඳිනවා. තමන්ගේ හිතට එන සංඥා තමයි විඳින්නේ. බාහිර ලෝක දේවල් නෙවෙයි. නමුත් මේ තුන සංකාර වෙන්න පුළුවන්ද කියලා හොයන්න ඕන. සබ්බේ සංකාරා. නමුත් මේවා මෙහෙම පදයක් මට හමු වෙනවා ත්‍රිපිටකයේ තිබිලා සංකාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භවෝ යම්කිසි පුද්ගලයෙක් සංඛාර නිරෝධ කරොත් දුක් හටගන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේට කාය වචී මනෝ සංකාර ඉවර කරන්න බැරි වුණා අවුරුදු 80 දක්වාම. එහෙනම් කාය වචී මනෝ සංකාර නම් මේ අනිත්‍ය එහෙනම් උන්වහන්සේට දුක එහෙනම් උන්වහන්සේත් අවුරුදු 35 80 දක්වා දුක් විඳින්න ඕන. නමුත් උන්වහන්සේගේ උදාන වාක්‍ය තුල අපට හමු වෙනවා විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. තණ්හාව ශේවිය සිත සංකාර ගත වීමෙන් මිදුනි. අන්න ඒ සිත සංකාර ගත වීමෙන් මිදුනි කියන කාරණේ එහෙනම් කවද්ද සිද්ධ වෙලා තිබෙන්නේ 35 දී. එහෙනම් කාය වචී මනෝ සංකාර තවදුරටත් තියෙනවා. ඒවා වෙන්නත් බෑ කියන කාරණාව තේරුම් ගන්න ඕන. එහෙමයි අපි තේරුම් ගන්නේ. එතකොට එහෙනම් තව පදයක් හම්බ වෙනවා අවමගුල් උත්සවවලදී එහෙම නැත්නම් ඉගෙන ගන්න ගාථාවලදී සබ්බේ සංඛාරා අනිච්චාති අනිච්චාවත සංඛාරා වය ධම්මා සංඛාරා කියලා හැම තැනම සංඛාර පදයක්. හැබැයි ඒකේ කයන්නම අප්‍රාණ. දැන් මේවා මොනවද? මෙන්න මේවා තමයි සාමාන්‍ය පොත්පත්වල විස්තර කරලා නැති මේ සබ්බේ සංඛාරා. අනතුරු අපි ඒවා හොයාන යනවා. ත්‍රිපිටකය පරිහරණය කරමින් කවුද මේ සඳහා අරුත් විවරණය කරලා තිබෙන්නේ කියලා. එවිට අපට හමු වෙනවා මොනවද හමු වෙන්නේ? මිනිසුන් ජීවත් වෙන විට මිනිසුන් අතින් සිත මුල් කොටගෙන සිදුවෙන්නා වූ මේ කාය වචී මනෝ නෙමෙයි සසර ගමනට හේතු වෙන්නා වූ අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සසර ඇවිදින්න හේතු වෙන ಜಾති ටිකක් හිතේ එකතු කරනවායි කියලා. ඒක තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ වචනෙන් ගත්තොත් පෘථග්ජන භාවය තුළ සිටින්නා වූ අවිද්‍යාගත පුද්ගලයා තමන් කරන කියන ක්‍රියාකාරකම්හිදී පෘථග්ජන භාවය නිසා ඒවා මමත්වෙන් ගැනීමක් කරනවා. එතකොට ඒ කාරණාවේදී උන්වහන්සේගේ ආකාර තුනක් බෙදනවා. අපුඤ්ඤාභි සංකාර අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. ඒ කියන්නේ ඔබේ භාෂාවෙන් කියනවා නම් අනාගත විපාක දෙන්න පවක් එකතු කිරීම අපුඤ්ඤාභි සංකාරයයි. පව් එකතු කරනවා. අபிසංකාර කියන පදේ තේරුමත් එකතු කරනවා නැත්නම් අනාගත විපාකයට හේතුවක් ඉතුරු කරනවා කියන එක. පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. පෘථග්ජන පුද්ගලයාට පුණ්‍ය කර්මයේදීත් ඒක කෙරෙහි ඇලීමක් ගැටීමක් තියෙනවා. ඒකේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒක මමත්වෙන් ගැනීමක් තියෙනවා. ඒ මමත්වෙන් ගැනීම නිසා අනාගත විපාකයක් දෙන්න මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ ආයුර්ණ සැප බල වශයෙන් හේතුවක් ඉතුරු කරනවාට කියනවා පුඤ්ඤාභි සංකාරය. පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. හරි. දෙකක් හම්බ වුණා. අපට තේරෙන්නේ මේ දෙක විතරයි. අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතේ හොඳ නරක දෙකක් කරනවානේ 100%ක් නැති වුණත් සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් තමන් නරකක් නොකලත් අනිත් අයක නරකයි කියලා හිතනවානේ. දැන් බුදුරජාණන් වහන්සේ නරකක් කළේ නැහැ. නමුත් උන්වහන්සේ කරපු වැඩත් නරකයි කියලා දැකපු අය හිටියා. අන්න ඒ වගේ. ඒ වුණාට මේ එදා යුගයේ බුදුන් වහන්සේ වැඩ සිටි යුගයේ එදා යුගයේ gedara අතහැරලා වනාන්තරගත වුණා වූ තවත් කොටසක් කට්ටියක් හිටියා. මෙයාට බුදුන් වහන්සේ වදාළ ධම වැටුනේ හෝ විදර්ශනාවක් තිබුණ නැති වුණාට වුන් මේ
පිනපව දෙක නම් වූ අபிසංකාරයට එහාගේ දෙකට අහු නාන දන්නකම නිසා. තමන් දියුණු කරගත්ත නුවණින් තමන් දියුණු කරගත්ත ඥානයෙන් ලැබිච්ච දේවල් ඒවා අபிසංකාර බවට පත් වුණේ අර මෝඩකම අවිද්‍යාව නිසා. නැත්නම් අபிසංකාර වෙන්නේ නැහැ. ආනෙජ්‍ය නැත්නම් ආනිජ්‍ය කියන වචනෙන් කතා කරන්නා වූ අபிසංකාරයවත් මේවට කියනවා ධානා කුසල. අන්න. අபிසංකරෝති. උපගං හෝති විඥානං සිත ඊට අනුව ඒවට පැත්තට හැරෙනවා. ඇයි මේ තුන අපි දැනගන්න ඕන? මේ තුන තමයි සත්වයා සසර ඇවිද්දවන්නේ. මතක තබා ගන්න. එතකොට කොහොමද ඇවිද්දවන්නේ? අපුඤ්ඤාභිසංකාරයේ මරණාසන්න චිත්ත විදියට ආවොත් අනාගතය සකස් කරනවා මනුෂ්‍ය ශරීරය අයින් කරලා ඊට ගැලපෙන තිරිසන්ගත ශරීරයක් හෝ උපපාතික ප්‍රතිසන්දියක්. ඒක අර නරක චේතනා පැත්ත විසින් හදන්නේ. මෞකසක නම් මේක හීන ලෝකයක් තුලින් හදන්න ඕන. ඕපපාතික නම් එතන ඉඳලම හීන ලෝකයක් පේනවා. නමුත් පුණ්‍යාභිසංකාරයේ තියෙන මානව හිතවාදී මානසික පැත්තක්. ඒ නිසා ඒක අවම උපරිම මධ්‍යම යටතේ තීරණය වෙනකොට දුප්පත් මනුස්සකම පොහොසත් මනුස්සකම සහ දෙවියන් අතර උත්පත්තිය කියන මේ අනාගතය සකසා දෙනවා අபிසංකාරය විසින්. මේ දෙකට එහා ගිය අර සිත එකතු කරගත්තා වූ ධානා කුසලයේ නම් වූ එක ඒකත් අபிසංකාරයක් බැවින් එවින් පරලෝ යන අය බඹලෝ දෙකේ උපදිනවා. මම මේකට නමක් තියලා තිබෙන්නේ පවෙන් පරලෝ යාම, පිළෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම කියන මේ සංකාර තුනේ අනාගතය. ඔන්න අපට හම්බ වෙනවා. දැන් මේ කිංචි සංකාරං කියන්නේ මේව වෙන්න ඕනේ නැති කියලා ඊට පස්සේ හොයනවා. ඉතින් මේකේ තවත් අර්ථයක් හොයන්න ඕන අපි. ඒ නිසා දැන් එතනදී අපට හමු වෙන කරුණක් තමයි අර ගම්බද නැත්තන් ඔබේ බෞද්ධ පස්සේ තුළ අවමගුලක් සිදුවෙන මොහොතේදී මේ සාමින් වහන්සේලා වැඩම කරලා ගාතාවක් කියනවා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාතාව කියලා. ඉතින් ඒකේ අනිත්‍යවත සංඛාරා උපාදෝ අය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසමසකෝ කියලා කියනවා. දන්නේ නැති අය අපි බලන් ඉන්නවා. ඒක දිහා බලන් ඉඳලා කල්පනා කරනවා මිනිස්සයා සංඛාරයක් ඉස්සර හිටියා දැන් මැරුණා. ඒක තමයි අනිත්‍ය. නමුත් එහෙම තේරුණාට ඒකට ඒගොල්ලෝ මට මේ ගාතාව තේරෙනකොට මේක ගැලපෙන්නේ නැහැ. මොකද අගපදයේ තියෙන්නේ තේසං උපසමසකෝ කියලා. තේසං කියන්නේ ඒ වාට. ඒ වාගේ සංසිඳීමේ සැපය. මොනවද? අපි හොයන්න ඕනකමක් තියෙන්නේ. එතකොට සංසිඳනවා කියන එකේ තේරුම දැන් වතුරක් උල්පතක් තිබුණොත් එහෙම උල්පත හිඳුනොත් වතුර නැතුව යනවා. ඒ වගේ මේ සංසිඳීමේ සුඛයක් පෙන්වන උපසම සුඛය කියලා. මොනවද? ඒ වායේ කියන්නේ කය නම් ඒ මනුස්සයා මැරුණා. දැන් ඉතින් එහෙම තැප තියෙන්නේ නැහැ. නෑ. අන්න එතකොට තමයි එහෙනම් මේ අනිත්‍යවත සංඛාරා කියන පදෙන් ඔය කය ගැන නෙවෙයි කතා කරන්නේ. අර එහෙනම් මෙන්න මේ සබ්බේ සංඛාරා කියන වචනේ සියලු කියන වචනට ගන්න වෙන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාර. මේ තුන තමයි බුදුරජාණන් වහන්සේ වගේම සරියුත් මහරහතන් වහන්සේ සංගීත සූත්‍රයේ දේශනා කරමිනුත් ත්‍රයෝ සංඛාරා කියන පදයෙන් බුදුන් වහන්සේ වදාළ දෙය අනුමත කරලා නැත්නම් පිළි අරගෙන නැත්නම් එකඟ වෙලා තිබෙන්නේ. එහෙනම් අපිටත් එකඟ වෙන්න වෙනවානේ. දැන් ඊට පස්සේ හොයන්න වෙනවා මේ සංඛාරය කොහෙද තියෙන්නේ කියලා. එimhe පොතේ ඉගෙන ගත්තට බැහැනේ. ඒක ඉගෙන ගන්න යන්න වෙනවා ඊට පස්සේ මේවා තියෙන තැන හොයන්න පිටින් බලන්න බෑ. එතකොට අපට ඉගෙන ගන්න වෙනවා අපි ළඟ ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් බුදුදහමේ උගන්වනවා. අපි ස්ත්‍රී, අපි පුරුෂ, අපි ගිහි, අපි පැවිදි, අපි උගත්, අපි නූගත්. ඒ අපේ ඇහැට පේන බාහිර මට්ටමින්. මේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි උගත් නූගත් ભેදයකින් තොරව අපි ළඟ සිදුවෙන ක්‍රියාකලාපේ තමයි අර සබ්බ සූත්‍රයේ පෙන්වන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සාසිතෙන් අරමුණුගෙන අතහැරීමක් තමයි ඔක්කොම වැඩ ටික. පව් හරි පිං හරි හම්බ කරන එක හරි නැති කරන එක හරි සුරාව සූදු දුරාතාරයි දානය හරි ඒ හොඳ නරක දෙපැත්තටම බෙදුවත් මේ දොරවල් හයෙන් කරන වැඩ ටික වෙන මොකවත් නැහැ කියලා තමයි සබ්බ සූත්‍රයේ පෙන්වන්නේ. නමුත් මේ දොරවල් හයෙන් කරන වැඩේ පිළිබඳව විවරණයක් අපිට සාමාන්‍ය පාසල් අධ්‍යාපනය තුළ හෝ සාමාන්‍ය ධර්ම දේශනා තුළ සිදු වෙන්නේ නැහැ. ඇයි මේක හොයන්න වෙන්නේ? මොකද මේක ඇතුලේ තියෙනවා සංකාර කියලා જાතියක්. ඒක කොහෙද හොයන්න ඕනනේ? ඒකයි. එතකොට මොකද වෙන්නේ? එතකොට අපට තවත් සූත්‍රයක් උදව් කරගන්න වෙනවා ලෝකේ තියෙන හැටි නෙමෙයි බුදුන් වහන්සේ වදාළ හැටියට ඉගෙන ගන්න. ඒ ලෝකේ තියෙන හැටි පිළිබඳව අරද මම බොහෝ කල් කියලා තිබෙන වෙයින් අද මෙතන ගන්නෙම නෑ මම
උන්වහන්සේ වදාහරනවා මිනිසා ජීවත් වෙන්න ගියාපුහම ඔහුට ඇසට කනට නාසයට දිවට කයට හම්බ වෙන්නා වූ අරමුණු මුල් කොටගෙන නැත්නම් ඇස කන නාසය දිව කය මුල් කොට අරමුණු කියලා ගන්න ඕනෙත් නැහැ. මුල් කොටගෙන ඔවුන්ට විඳීම් හේවත් වේදනා හයක්, ඒ විඳීම හැඳිනීම හේවත් සංඥා හයක්, ඒවත් එක්ක ඇලීම් ගැටීම් හේවත් පින්පව් රැස්වීම සංකාර හයක්, ඒ වේදනා සංඥා සංකාර වලින් සිදුවන දේ විශේෂයෙන් දැනගැනීම තමයි විඥාන හයක් පහළ වෙනවා. දැන් මෙතනදී මම තනි වචනයක් කියනවා මේ ස්කන්ධ පංචකේ වහයක් දොරවල් හයෙන් පහළ වෙන නිසා පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා කෙනෙක් හිතන් ඉන්නවා නම් ඒකට ආයිබෝවන් කියන්න ඒක වැරදි. ඒ වගේම පංචස්කන්ධයේ රූප කියන්නේ ශරීරය කියලා හිතන් ඉන්නවා නම් ඒකටත් ආයිබෝවන් කියන්නේ ඒකත් වැරදි. මොකද මේ දොරවල් හයෙන් හම්බ වෙන්නේ රූප කීවට අල්ලන්න පුළුවන් දේවල් නෙමෙයි. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා කියලා කියන්නේ. ඉදිරියෙන් තියෙන වස්තුවක සෙවණැල්ල ඇසට වැටෙන්නේ. බාහිර තියෙන ශබ්දයක ස්වභාවය කනේ ගැටෙන්නේ. බාහිර ගන්ධයක් රස ඒක ඒ මොහොතේ හටගන්න මේ රූප කියන්නේ චෛතසිකයට. රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ කියන්නේ හටගන්න චෛතසිකයට. චෛතසිකයේ තමයි අපි හතුරා මිතුරා වශයෙන්, ගඳ සුවඳ වශයෙන්, මිහිරි අමිහිරි වශයෙන්, රළු ගොරෝසු වශයෙන්, ප්‍රිය අප්‍රිය වශයෙන් වේදනාවට පත් කරන්නේ. එතකොට ඇසට හම්බ වෙන රූප රූපය වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් විශේෂයෙන් දැනගෙන අවසන් කරනවා. ඒ නැති වෙනකොට කනට ශබ්දයක් ඇහුණු ශබ්ද රූපේ වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් විශේෂයෙන් දැනගෙන අවසන් වෙනවා. එතකොට තේරෙනවා ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට මේ ස්කන්ධ පංචකේ නම් වූ චෛතසික මූල ධර්මයක් හටගෙන නැසෙනවා කෙලවරක් නැතුව. එකින් එකට අත්ෙන් අත්තට යනවා වගේ අපි අඩිය තියෙනකොට අඩියෙන් අඩියට මාරු වෙනවා වගේ නිරන්තරයෙන් මෙහෙම වෙනසක් සිදු වෙන බව. එතකොට ඒ මිනිසා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි උගත් නුගත් ભેදයකට බෙදලා තිබුණාට ඇතුළතින් බුදුන් වහන්සේ වදාලා අපි තුල ක්‍රියාත්මක වෙන්නා වූ අභිධර්මයයි. අභිසංකාර වගේ අභිධර්මයේ ගැඹුරු ධර්ම. දැන් එහෙමනම් අපට තේරෙනවා පුද්ගලයා මෞකසින් බිහි ජීවිතාවසානය දක්වා ජීවත් වුණාට අරමුණෙන් අරමුණට පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට ඉපදෙමින් මැරෙමින් යන ගමනක් මේ. ළමා කාලේ දැන් නැහැ, මහලු කාලේ දැන් නැහැ. දැන් ඉන්න තැනට ඔය අවුරුදු 60ක් 70ක් නැහැ. මේ මොහොත විතරනේ. මං ගමනේදී මතක් කරනවා කිලෝමීටර් 100ක් යන ගමනේදී බස් රථයක් කිලෝමීටර් 100ෙම තියෙන්නේ නැහැ. පළවෙනි එකේදී දෙකට එනකොට එකේ නෑ, ඉතුරු 99 නෑ. 50ට එනකොට 49 එක නෑ, ඉතුරු 49ත් නෑ. අරක විතරයි. 50ෙමත් නෑ. එතන විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ ජීවිතේ වර්තමානයේ විතරයි තියෙන්නේ කියන එක තේරුම් ගත්තාම වරදින්නයි හදන්නයි ඔක්කොටම වර්තමාන මොහොත විතරයි. ඇයි අපි කතා කළේ? මෙන්න මේකේ තියෙනවා රූප වේදනා සංඥා සංකාර කියලා. මෙන්න මේ සංකාරය තුල තමයි අර පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි සංකාර රැස් වෙන්නේ. නමුත් මේ සංකාරයන්ගේ ඇතිවීම නැතිවීම අනිත්‍ය වශයෙන් මේ සමාජය පිළි අරන් ඉන්නවා. පොත්පත්වල තියෙන වාර්තාවල ඇතැම් දරන අදහස්, ඇතැම් අය දරන අදහස් වල මම ඒක එහෙම හිතලා තියෙනවා. ඒ කියන්නේ ඒ ස්වභාවික ස්කන්ධ පංචකය හටගෙන නැතිවීම අනිත්‍ය. එහෙනම් ඒක හටගෙන නැතිවීම බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර මිනිස් සමාජයේ හටගත්ත දවසේ ඉඳලා සිද්ධ වෙන දෙයක්. අන්‍ය ආගමකින් පවා තුල සිද්ධ වෙන දෙයක්. හැමතැනම සිද්ධ වෙන දෙයක්. එහෙනම් ඒක වෙන්න බෑනේ. මොකද බුදුසහමේ මේ අනිත්‍ය තේරෙන්නේ සෝවාන් පුද්ගලයාට කියලා කියන්නේ. එහෙනම් අන්‍ය ආගමික අයට ඒක වෙන්න බෑනේ. තේරුම් ගන්න වෙනවා. දැන් මේ ස්කන්ධ පංචකය පිළිබඳ විමර්ශනය කරගෙන යාමේදී කිංචි සංකාරං අන්න මේ ස්කන්ධ පංචකයේ සිතින් කයෙන් වචනෙන් හෝ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ගන්න ගියාපුහම එය ලෝභ දේශ මොහ වලට නතු වෙනවා නම් එවිට එය අපුණ්‍යාභි වෙනවා. එය යහපත් ක්‍රියාවලට නතු වෙනවා නම් එය පුණ්‍යාභි වෙනවා. ඒ සංඛාරයේ ධාන කුසල් වලට නතු වෙනවා නම් ආනිජ්ජාභි වෙනවා. අභි කියන්නේ අන්න ඒකයි. මොකද්ද මේ අභිපදයට යොදන්න ඕනේ? මේ අபிසංකරෝත කියන එකේ තේරුම අනාගත ඵල උපදින හේතු ඉතුරු වෙනවා කියන එක නම් ඒ අනාගත ඵල උපදින්නේ මොකක් නිසාද? ඒකට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සංයෝජනය වෙනවා කියලා. නැත්තම් මමත්වයෙන් ගන්නවායි කියලා. මමත්වයෙන් ගන්නතහම එහෙම වෙනවා කියන වචනේ මම හදපු එකක් එහෙම නෙමෙයි. ඒක මම ගෙන්නන්නේ මඤ්ඤමාන නම් වූ සූත්‍රය ආශ්‍රය සංයුත්ත නිකායේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. බාහිර වස්තු හෝ ජීවිතේ නෙමෙයි මේ මොහොතේ යන අරමුණ මමත්වයෙන් ගැනීමේදී අරන්න අරමුණ තුල තියෙනවා මමත්වයෙන් ගැනීමක්.
එතකොට මමත්වෙන් ගැනීම තුළ තමයි පුණ්‍ය කර්ම සිද්ධ වෙන්නේ. මමත්වෙන් ගැනීම තුළ තමයි පාප කර්ම සිද්ධ වෙන්නේ. මමත්වෙන් ගැනීම තුළ තමයි ධ්‍යාන කර්ම සිද්ධ වෙන්නේ. හෙවත් මේ කර්ම සතර කර්මක් ක්ලේශ කියලා සහග කර්මක් ක්ලේශ. කර්මවල ක්ලේශ තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන. එහෙනම් මෙන්න මේ කර්ම කියන පදේදී මේ කියන පාප කර්ම පුණ්‍ය කර්ම ධ්‍යාන කර්ම වලදී මොකද වෙන්නේ? අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වීම නම් වූ ඇතුළතට බැස ගැනීමක් සිදු වෙනවා. මේකට කියන්නේ අංකෝ භික්කවේ අනුසේති යම් දෙයක් අනුසේ වශයෙන් ගන්නවද ඒනුයි මේක හටගන්නේ කියලා. තේන එයින් මේ සංකත ධර්ම හේවත් දුක හට ගන්නවයි කියන එක. එතකොට අපිට මෙන්න මේ බුදුන් වහන්සේ 15 වෙනිට පෙර මේ පෘථග්ජන පුද්ගලයන් වශයෙන් කටයුතු කිරීමේදී සිදුවලා තිබෙන දෙයක් තමයි මේ ස්වභාවයෙන්ම මේ කාරණත් එක්කලා ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් අවසානයක් දකින්න බැරි ලෙස නැවත නැවතත් හටගන්න පුළුවන් විදිහට හේතු ඉතුරු කොට අවසන් කිරීම නම් වූ කාර්යයට පත්වෙන එක. මේ පැවැත්මේ ස්වභාවයයි. අන්න දැන් අපිට මේකෙදී මේ කාරණයට කියන්නේ නම් සංකාර රැස් කිරීම. එහෙනම් මේ දැක්ම යටතේදී සංකාර රැස් කිරීම ඇරුණාම සංකාරංච නිරෝධේන කියන පදයට අර්ථයක් දෙන්න බෑ. මතක තබා ගන්න. එතකොට අපි තේරුම් ගන්න ඕන. මෙතන තමයි බුදුන් වහන්සේ වදාළ සබ්බේ සංඛාරා අනිච්ඡාති අනිච්ඡාවත සංඛාරා වය ධම්මා සංඛාරා අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ. ඔය විදිහට මේ දෙපැත්තක් වෙන අනිත්‍ය නිට්ටය කියලා කැපෙන්නන්නේ. දැන් ඒක තුල අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් අනිත්‍ය නිට්ටය මොකද්ද වෙන්න ඕනේ කියලා. එතකොට ඒක අප තේරුම් ගැනීමක් වෙනවා. අප තුළ තිබෙනා වූ දුර්වලකමක් තේරුම් ගන්න වෙනවා. ඒකට උදව් කරගන්න පුළුවන් හොඳ වචන කීපයක් තියෙන තැනක් තිබෙනවා. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් සසර ඇවිදිනවයි කියලා කියනවා. මොනවා නිසා කියලාද පෙන්වන්නේ. මේක හරියටම ගලප ගන්න. කොහොමද ගාතාව තිබෙන්නේ? අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය වූ දේ නිට්ටය වශයෙන් දුක්ඛ දේ සුඛ වශයෙන් අනාත්ම දේ අනාත්ම වශයෙන් අසුභ දේ සුභ වශයෙන් අරගෙන ඒ ගැනීමම මිච්ඡා දිට්ඨිගතා සත්තා චිත්තං කිත්ත විසඤ්ඤෝ සිත විසිත කරගෙන මොකද කරනවා කියන්නේ? ඒ හේතු කොටගෙන සත්වයා ඇවිදිනවා ගච්ඡanti සසරේ ඉපදෙමින් මැරෙමින්. දැන් හිතන්න සත්වයා ඉපදෙමින් මැරෙමින් සසරේ ඇවිදින්නේ දෙපයින්ද ශරීරයෙන්ද? අපේ ගාතාවලත් වෙනවනේ නැත්නම් සංස්කෘත සොලොක්වලත් තියෙනවා සොහන් පිට්ටනියෙන් එහාට යන්නේ නැහැ. කය ආදාහනය වෙනවා මිහිදන් වෙනවා. එතෙක්කල් පුද්ගලයා නැහැ. පුද්ගලයා හුස්ම පාර ඉවර වෙනකොට නැත්නම් මරණයට පත් වෙනාගෙන තනින් ඉවර වෙනවා. එහෙනම් කය යන්නෙත් නෑ සිතත් ඉවරයි. මොනවද පරලොව යන්නේ? අපේ බෞද්ධින් තියෙන විශාල ගැටලුව. මොනවා හරි යනවා. මව කුසට බැස ගන්නවා. විඥානය මව කුසට බැස ගන්නවායි කියලා පදයක් ලියනවා ත්‍රිපිටකේ. නැත්තම් පොත්වල. ඉතින් ඒතකොට හිතන් ඉන්නවා මේ කවුරු හරි මොනවා හරි යන්න ඕන මව කුස ඇතුළට කියලා. නෑ ඉස්සර වෙලා විඥාන කියන පදේ තේරුම් ගන්න බුදුන් වහන්සේ වදාරලා තියෙන පරිදි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ඒවා එතනම මොකද වෙන්නේ? අවශ්‍ය කාර්යය කරලා නැතෙනවනේ. චක්කු විඥාණයෙන් සෝත විඥාණයට විඥානය යන්නේ නැහනේ. ඒක වෙන විඥානයක් නේ. ගාහන විඥාණයට විඥානය යන්නේ නැහනේ. ඒක වෙන විඥානයක්. එහෙනම් මරණයෙන් එහා පැත්තට කොහොමද විඥානය? විඥාන කියන්නේ දෙයක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර හතර කරපු දේ වාර්තා කරන්නාට විඥානය කියලා කියනවා. ඇසෙන් හරි කනෙන් හරි නාසයෙන් හරි ඒ හතරෙන් උන දේ විශේෂයෙන් වාර්තා කිරීම විඥානයයි. එහෙනම් කය යන්නෙත් නෑ සිත යන්නෙත් නෑ. නමුත් මොකක් හරි සම්බන්ධයක් තිබෙනවා. බුදුන් වහන්සේ වදා සත්තා ගච්ඡanti සංසාරෝ ඥාති මරණ ගාමිනෝ කියලා. දැන් ඊට පස්සේ ඔබට තේරෙනවා එහෙනම් අපාය හැදෙන්නේ කොහොමද? පව් කරපු අය අපායට යනවා. කාමසුගතිය සහ මිනිසත් දෙවියන් හැදෙන්නේ කොහොමද? පින් කරපු අය කාමසුගතිය උපදිනවා. බඹලව හැදෙන්නේ කොහොමද? ධාන වඩපු අය බඹලව යනවා. එහෙනම් සත්වයා පරලෝ යන්නේ
පවෙන් පිනෙන් ධානයෙන්. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ උපදිමින් මැරමින් සත්‍ය හතර ඇවිදිනවා මොනවා නිසාද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දේවල් නිත්සුඛ ආත්ම සුබ වශයෙන් අරගෙන. එහෙනම් මොනවද මේ? නිත්‍ය සුඛාත්මකට අරන් තියෙන්නේ පව නෙවෙයිද? පින නෙවෙයිද? ධානය නොවේද? එතකොට එනම් අපව අපුඤ්ඤාවි සංකාරය, පින පුඤ්ඤාවි සංකාරය, ධානය ආරිජ්ජාවි සංකාරය. අපි කවදාවත් එහෙම දෙයක් දන්නෙත් නෑ, අපි නිත්‍ය කියලා ගත්තෙත් නෑනේ. ඒ නිසා අපි හිතන නිත්‍ය නෙවෙයි මේ, තේරුම් ගන්න. අපි හිතන නිත්‍යත් නෙමෙයි, අපි හිතපු අනිත්‍යත් නෙවෙයි. ඒ පිළිබඳව ඔබට සැකනම් මම මෙහෙමත් පැහැදිලි කිරීමක් කරන්නම්. මේ මගේ සූත්‍ර දේශනාවල තිබෙනවා. මම මෙතෙන්දි මේ සියල්ල එකතු කළා. අදත් ඒ වගේ මේ ඉල්ලීම මත මේ අදහස් ටික එදා පැය දෙකට එකතු කළා, අද පැයට එකතු කරනවා. කුද්දකනිකාය තුළ පවතිනවා අපි හද කරපු වරදක් බුදුන් වහන්සේ කල්ැතුව නිවැරදි කරලා තියෙනවා. අපි පස්සේ වරද හදාන තියෙන්නේ. උන්වහන්සේ වදාරනවා මා ප්‍රාණ බයන්නෙන් පටන් ගන්නා වූ සූත්‍ර දේශනාවක් තියෙනවා බිදුරන් කියලා, බිදුර කියලා. ඒක පේනවා බිදුරායම් භික්කවේ කායෝ. ඒක පෙන්වන්න එහෙමනම් මේ අපි සඳහා තියෙන ඒ මොහොතේ කාය වෙන්නත් පුළුවන්, නැත්නම් රූප කාය වෙන්නත් පුළුවන්. කය නිරන්තරයෙන් ළමා තරුණ මහලු වශයෙන් වෙනස් වෙනවා බිදුර භාවයේ. හෙවත් කැඩී බිඳී යාම. හොඳට මතක තියාගන්න මේ වෙනස් වීම බුදුන් වහන්සේගේ අර්ථ විග්‍රහයෙන් කැඩී බිඳී යාම අන්න අපි ළමා කාලේ ඉගෙන ගන්නවා. මේ මිනිස්සයා මහලු වෙනවා, ලෙඩ වෙනවා, අනිත්‍ය. එහෙනම් අපි විසින් කරපු වරදක් තමයි මේ ශාරීරික වෙනස් වීමට අනිත්‍ය කියන පදයක් ආරෝපණය කිරීම. ත්‍රිපිටකයේ ඒක නැහැ. ත්‍රිපිටකයේ සංඛාර අනිත්‍ය ගැන හරුණාම මේ පඨවි ආපෝ තේජෝ අනිත්‍යක් කතා කරන්නේ නැහැ. තේරුම් ගන්න මේ කාරණාව. තව ටිකක් එහාට යනකොට කය විතරක්ද? ඒ කය ක්‍රියාත්මක කරන්නේ අපායේ හරි දිව්‍ය ලෝකේ හරි මෙතන හරි බඹලෝ හරි විඥානං සිත. මනෝ විඥාන සිත කියන ආර්ථයෙන් සඳහන් කරනවා විඥානම් භික්කවේ පබංගුරං. ඔය භංගුර කියනවා බිඳෙනවට, පබංගුර කියනවා යලි යලිත් හටගෙන බිඳෙනවට. දැන් එහෙනම් අන්න එතනම තේරෙනවා මව් කුසෙන් බිහි වූ තැන් පටන් මැරෙන කල්ම තියෙන විඥානයක් තියෙන්නේ. චක්ක විඥානය බිඳෙනවා, සෝක විඥානය බිඳෙනවා, ගහන විඥානය බිඳෙනවා, ජීවහා විඥානය බිඳෙනවා, කාය විඥානය බිඳෙනවා. හැම එකක්ම හටගත්ත ගමන් බිඳීම ඊට අයිති දායාදයක්. ඒක පබංගුරං. එතකොට අන්න ස්කන්ධ පංචකයෙන් පංචකයට ඇති වෙන නැති වෙන එක අනිච්චං වෙන්නේ නැහැ. එතකොට බිදුරං පබංගුරං. ඒ නිසා අර ස්කන්ධ පංචකයේ ඇතිවීම නැතිවීම අනිත්‍යයි කියන කතාව වැරදි කියලා මම කියන්නේ. පබංගුරං. බිදුරං සහ පබංගුරං වචන දෙකට අයිති සිද්ධි ටිකට අපි අනිච්චං කියලා වරදවා ගැනීමම සර්පයා වලිගෙන් අල්ලා ගැනීමයි. සර්පයා කඳ බැඳින්න අල්ලා ගැනීමයි. මේ උපමාවක් මම වදාළේ. මොකද්ද? තථාගතයන් වහන්සේ ධර්මයේ සර්පයකට උපමා කරනවා. හිසින් අල්ලා ගත්තොත් ඌට දෂ්ට කරන්න බෑ. අතේ යෙතුනට අපට හානියක් නැහැ. නියම තැනින් අල්ලන් ඉන්නේ. එතකොට ඌ দমনය කරන්න හෝ ගිහින් දාන්න පුළුවන්. වලිගෙන් අල්ලන්න ගියොත්, කඳ බැඳින් අල්ලන්න ගියොත් ආපහු හැරිලා මොකද කරන්නේ? ආපහු හැරිලා අපටම දෂ්ට කරනවා. ධර්මයේ වරද්දා ගැනීම මිනිසා දුකටපත් කරයි, සසර ඇවිද්දවයි. එහෙනම් බුදුදහම වැරදි ආකාරයෙන් විවරණය කරන හැමෝම මොකද කරන්නේ? ධර්මයේ සර්පෙක් නම් වැරදි තැනින් අල්ලා ගන්නවා. දැන් එහෙනම් කවදාවත් මේ කායංච කය සිත දෙක සම්බන්ධයෙන් අනිච්ඡම් පදේ පාවිච්චි කරන්න එපා. කායංච බිදරතෝ ඤත්වා විඥානංච පබංගරං. කය බිඳින බව දැනගන්න, විඥානයත් බිඳින බව දැනගන්න. තුන්වෙනි පදේ මොකද්ද තියෙන්නේ? අන්න ඒකේ බලන්න ඕන දේ තියෙනවා. සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. මේ උපදි කියන්නේ මොනවද? උපදි කියන්නේ කෙලෙස් වලට, උපදි කියන්නේ උපාදාන වලට, උපදි කියන්නේ ආශ්‍රව වලට. උපදි සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ සොයා ගැනීම අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. සසරේ පව් කරන, පින් කරන, ධාන වඩන ඇවිදින ඔක්කොටම පව නිට්ටයයි සුඛයි ආත්මයි, පින නිට්ටයයි සුඛයි ආත්මයි, ධානය නිත්සුඛ ආත්මයි. නිට්ටය සුඛ ආත්ම කොට ගැනීමෙන් සත්වයා සසර ඇවිදී බරිද අනිත්‍ය නිච්ච සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනාත්තා නියත්තාති අසුභේ සුභ සංඤිනෝ. මෙන්න ඇත්ත.
අපි තේරුම් ගන්න ඕන කාරණාව. එහෙනම් මේ කියන ආකාරයට මේ සිදුවීම් තේරුම් නැත්දක් කල් සත්‍යයා මොකද කරන්නේ? පෘථග්ජන භාවයෙන් නැමැති ආවරණයෙන් වැසී ඒ තුළ සසරේ රැඳෙමින් අවස්ථා 3ක් ඔස්සේ භවගාමී වෙනවා. අපුඤ්ඤාභිසංකාරය ඔස්සේ, පුඤ්ඤාභිසංකාරය ඔස්සේ, ආනිජ්ජාභිසංකාරය ඔස්සේ උපාදාන වෙමින්, පව උපාදාන වෙමින්, පින උපාදාන වෙමින්, ධාන උපාදාන වෙමින් භවගාමී වෙනවා. එහෙම වෙනවද නැද්ද? වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මන්දයත් බුදුන් වහන්සේ වදාරනවා වච්චගොත්ත බමුණාට ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි. වච්චගොත්ත මම මේ මනුස්සයින්ට උත්පත්ති පනවන්නේ උපාදාන සහිත බැවින්. උපාදාන රහිත වුණහම උත්පත්ති පනවන්නේ. එහෙනම් අන්න මේ උත්පත්ති ස්ථාන කාමරූපරූප භවත්තරයේ සිදුවෙන්නේ උපාදාන තුළ. පාප උපාදාන, පින උපාදාන, ධාන උපාදාන. එනම් මේ උපාදාන වීම සිදුවෙන්නේ නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමෙන් කියලා ඔබට පිළිගන්න පුළුවන්ද? එහෙනම් ඔබ පාසල් ගොහින් කෙස්වල අනිත්‍ය ඉගෙන ගත්තට, වතු පිටි වල අනිත්‍ය ඉගෙන ගත්තට, තව තැනින් විභාගයට ලියුවට පංචස්කන්ධය අනිත්‍ය කියලා ඔබ මේ හිතින් හදාගත්ත දෙයක් කරුණාම ධර්මයේ පෙන්නන මේ නුවණින් දකින අනිත්‍ය, සංඛාරයන්ගේ අනිත්‍ය ඇස් වලින් බලන්න බෑ. ඒක වෙන්නේ නැහැ. දැන් ඔය බාහිර දේවල් වල සිදුවීම වෙනවනේ. කෙස් සුදු වෙනවා, දත් වැටෙනවා, මල් පර වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පඤ්ඤාය පස්සති නුවණින් බලන්න ඕන දෙයක් පෙන්වන්නේ, වෙන දෙයක් නෙමෙයි. ඒ බලන්න දෙයක් නුවණින් බලන්නයි වෙලා තියෙන්නේ. නුවණින් බලන්න ඕන කොහෙද? සංඛාර තුළ. අන්න. දැන් එහෙමනම් අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා. අපිට මේ ලදරුවෙක් වශයෙන් හිටපු කාලේ අහපු වචන ඔස්සේ, පාසල් අධ්‍යාපනයේ, දහම් පාසල් අධ්‍යාපනයේ ඔස්සේ, සරල බණ ඔස්සේ ඉදිරියට එනවා. මේ ත්‍රිපිටකය හදාරමින් ගලපගෙන එනවා. එහෙම ගලපගෙන යනකොට තමයි මෙන්න මේ පදයක් මට මුණ ගැහෙන්නේ. ධර්මයේ දකීද බුදුන් දකී කියලා ප්‍රකාශයක් කරන බුදුරජාණන් වහන්සේ වක්කලි හිමියන්ට අනතුරුව පංචස්කන්ධය පිළිබඳ ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේගේ උත්තරේ නම් රූප වේදනා සංඥා සංකාර විඥාන මගේ නොවන අනිදුක්ඛානාත්ම බවයි. අනිත්‍ය දුක්ඛානාත්ම බවයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිප්‍රශ්නේ පවතින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් මගේ මමගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද කියලා. මෙතන නැති අර්ථයක් අපට සපයන්න වෙනවා. පැහැදිලිව ඉදිරිපත් කළ නැති අර්ථයක් මේක ඇතුළේ අධ්‍යාරයෙන් ගන්න වෙනවා සංගවා තිබෙන බැවින්. බුදුන් වහන්සේ කළ මේ ප්‍රශ්න කිරීමේදී වක්කලි හිමියන් කියන අනිදුක්ඛානාත්ම දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ අදහරනවා. අනිදුක්ඛානාත්ම දෙයක් මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද? දැන් එහෙනම් මගේ ආත්ම වෙලා තියෙන්නේ මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන දේවල්. දැන් මොනවද මගේ නොවන්නේ? මම නොවන්නේ, මගේ ආත්ම නොවන්නේ. කෙස්ද, ලොම්ද, නියද, දත්ද, වතු පිටේ වස්තුද නැහැ. ඒව නෙමෙයි. මොකද්ද? රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල්. ස්කන්ධ පංචකය. එහෙනම් ස්කන්ධ පංචකයට එන දේවල් පව මගේ මම මගේ ආත්ම. ස්කන්ධ පංචකයට එනකොට පින නම් පින මගේ මම මගේ ආත්ම. ස්කන්ධ පංචකයට එන දේවල් ධාන නම් මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් බද්දෝ මාරස්ස හේවත් හේතු ඉතුරු වේ අවසන් වේ. එහෙනම් මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් උපාදාන වේ. අන්න එහෙමයි උපාදාන වෙන්නේ. දැන් එතකොට එහෙමනම් පවත් භවගාමී, පිනත් භවගාමී, ධානත් භවගාමී එකට වඩා සැප වෙනස් වුණාට නමුත් තේරුම් ගන්න ඕන කාරණාව තමයි එහෙනම් එතනදී උපාදාන වීම නැමැති වරද තුනේම තියෙනවා. දැන් මේ උපාදානය හොඳයි කියලා පෙන්වන්නේ නැහැ. අනුපාදාය මුච්ඡන්ති කියලානේ පෙන්වන්නේ. උපාදානෙන් මිදීම හොඳයි කියලා පෙන්වන්නේ. එහෙනම් උපාදානයේ වීමේ වරද බුදුන් වහන්සේ පහළ වෙනකොට පව් කිරීම තුළ, පින් කිරීම තුළ, ධාන වැඩිම තුළ, පෘථග්ජනයින් තුළ තිබුණා. එහෙනම් උපාදානයේ වෙන එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? නිත්‍ය සුඛාත්ම කියන වරද. මතක තබා ගන්න. එහෙනම් මා ඊට පස්සේ මේ සම්බන්ධයෙන් තව අදහසක් එකතු කරගන්නවා අලුතෙන්. මේ
ත්‍රිපිටකයේ පරිහරණය කිරීමේදී සඳහන් කළ අර්ථ විග්‍රහයන් එකිනෙකට ගලපන්න ඕන ගැටලු නැතුව. මොකද සර්වඥ කියන එකේ තේරුම ඒකයි. අය පරස්පර දේවල් තියෙන්න බෑ. එවිට අපට හමු වෙනවා මෙහෙම දෙයක්. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අවුරුදු 45ක් බණ කිව්වත්, තව කොච්චර කල් කිව්වත් පුංචි කරුණු දෙකයි ඉදිරිපත් කරන්නේ. දේ ධම්මා ප්‍රකාශිතා, දේච ධම්මා ප්‍රකාශිතා. ද්වේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. අරුත් වශයෙන් ගත් කළ ධර්ම න්‍යාය දෙකයි දේශනා කරන්නේ. ඒ න්‍යාය අපි ගලප ගන්න වෙනවා. කතමානි දේ මොනවානි දෙක? පාපම් පාපකතෝ පස්සතාති. පාපේ ලාමක වශයෙන් දකින්න. බුදුන් වහන්සේලා දාල පරිදි. අත පාපම් පාපකතෝ දිස්වා, පාපේ පාපේ වශයෙන් දැක තත්ත විරජ්‍යත, එහි කලකිරෙන්න, විමුච්ඡත මිදෙන්න, නිබ්බින්දදාති අයින් වෙන්න. කලකිරෙන්න, මිදෙන්න, ගැලවෙන්න. එත බුද්ධ දේශනාවේ සාරාංශය පාපේ පාපේ වශයෙන් දැක පාපෙන් ගැලවීම පමණයි. දැන් මේ අපි කතා කරන සතුන් මැරීමේ පාපේද, හොරකම් කිරීමේ පාපේද, මත්පැන් කීමේ පාප. ඒකනේ මිදිච්ච අය ලෝකේ ඕන තරම් ඉන්නේ. නමුත් ඔවුන් දුකින් මිදලාද? නැහැ. අන්න ඒ නිසා තමයි පෘථග්ජන භාවය තුළ වෙන් කළා වූ පව්පින් දෙක අபிසංකාර තුල පවතින්නේ. ආර්යයන් වහන්සේලා වෙන් කළා වූ පාපය සහ පින නෙමේ කුසලයේ කියලා එකට කියන්නේ. එතකොට උන්වහන්සේලා වදාළ පරිදි පාපය දැක්කොත් පාපයෙන් මිදෙන්න කියලා විතරයි දේශනා කරලා තිබෙන්නේ. දැන් අර උපාදාන සහිත කෙනාට උත්පත්ති පනවන, උපාදාන නැත්තම් උත්පත්ති පනවන්නේ නැහැ කියන එකේ තේරුම ගැලපුවොත් හරියන්නේ නැද්දිද? උපාදානයේ පාපයයි, උපාදානෙන් මිදීම කුසලයයි. පාපම් පාපකතෝ දිස්වා තත්ත විරජ්‍යත, හිනවැලෙන්න, විමුච්ඡත, මිදෙන්න, නිබ්බින්දත. ඒ කලකිරෙන්න. එපමණයි. දැන් එහෙමනම් ඔන්න අපි ඇවිදින් ඉන්නවා අදාළ තැනට. සංඛාර කොහෙද තියෙන්නේ? සංඛාර අபிසංඛාර වෙන්නේ ඇයි? අන්න එතකොට අපට එන්න වෙනවා අර තේසං ූප සමෝසුකෝ කියන ඒවා කියන්නේ මොනවද? අපුඤ්ඤාභි පුඤ්ඤාභි අනිජ්ජාභි සංඛාර. ඒවා තමයි අනිච්චාවත සංඛාරා. ඒකයි මම කියන්නේ මැරිච්ච මිනිස්සෙකුට මේක කීවට ඒ මිනිස්සයාට තේරෙන්නෙත් නැහැ. ඒක කවුරු යොදාගත්තත් ඒකට සුදුසු දෙයක් නෙමෙයි අද කෙරුණට. මේ ගාථාවට තියෙන අර්ථ මම කියලා දීලා තිබෙනවා. ඒකත් මතක් කරලා දෙන්නම්. මේ මට හමු වෙන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි 1990ට පෙරයි මම ජාතක පොත කියලා ඉවර කරන්නේ. ඒ කාලේ තමයි ඔය දහම්සොර ජාතකයේදී දහම්සොර රජතුමාට ධර්මය හොයන ගිය ගමනේදී සක්‍රියා විසින් බුදු ලෝයින් හිටියා වූ සියලු බුදුරු එලි කරවා දාලා වූ ධර්මයේ ඇතුළත් ගාථා වශයෙන් මේක දේශනා කළයි කියලා තියෙනවා. එහෙනම් මේ ගාථාවේ තියෙන්න ඕන දුකින් මිදෙන ධර්මයනේ. දෙවෙනි තැන හමු වෙනවා තථාගත බුදු පියාණන් වහන්සේ ස්කන්ධ පරිනිර්වාණයෙන් ශරීරය අතර දැමීමේදී මේ පිළිබඳව උදම් මැනීමක් කරන ප්‍රශංසා ප්‍රශස්තියක් ගයන සක්‍රියා මේ ගාථාවට අදාළ දේවල් කරගෙන ඉවර බැවින් බුදුන් වහන්සේට අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjittva niruddhanti තේසං උපසමෝසුකෝ කියලා වදාරලා තියෙනවායි කියලා මහා පරිනිර්වාණ නෙමෙයි පරිනිර්වාණ සූත්‍රය තුල තියෙනවා. මා මේකෙන් නිගමනය කරනු ලබන්නේ මේ ගාථාව කියන්න ගැලපෙන්නේ නික්ලේශ යුතුමන්ට බුදුන් රහතුන්ට. උන්වහන්සේලා ඒ දේ කරගත්ත බැවින් ජීවිතය අතහැර දැම්මා. අපි මේක අනුපුබ්බේන පුතග්ජනගතෝ ඔස්සේ ඇවිදින් මේ රටේ ඉන්න හොරුන්ට, මැරයන්ට, කුඩුකාරීන්ට, තක්කඩින්ට, සිල්වත්තුන්ට ඔක්කොටම අනිච්චවත සංඛාරා කියනවා. දැන් අර බුදුන් වහන්සේ වදාළ ගැඹුරු තේරුමින් නෙවෙයි නේද? ඒකට විරුද්ධ වෙන්න ඕන නෑ. ඒක ඕනනම් පළක් ඇති කරගත්ත චාරිත්‍රයක් වශයෙන්. නමුත් හොඳින් තේරුම් ගන්න මේ ගාථාව මරුණ කෙනෙක් වෙනුවෙන් කීවට එයාට නම් වැඩක් වෙන්නේ නෑ. ඒකේ අර්ථය අවුරුදු 20-25 15 ඉඳලා තේරුම් ගන්න පුළුවන් නම් ඒකට අදාළ දේ අපිට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේලා ලවට දේශනා කළේ සංඛාරයන්ගේ අනිත්‍ය, ලෝකයා පව්පින් ධාන රැස් කරමින් සසර ඇවිදින්නේ උන්ට සංඛාර නිත්‍ය නිසා කියන එක නිගමනයට එන එක වැරදිද මම? දැන්නක බලන්නේ කොහොමද නුවණින්? ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඒකනේ. වතු පිටි වල ඉඩ කඩන් වල හරක බාන වල බලන්න බෑ.
අපුඤ්ඤාභි සංකාරයේද පුඤ්ඤාභි සංකාරයේද ආනිජ්ජාභි සංකාරයේද නැත්නම් මේ සංකාර ආපු රූප වේදනා සංඥා සංකාර පංච උපාදානස්කන්ධයේදී ඇසෙන් කනෙන් නාසයෙන් නිපදුන බලන්න ඕන. දැන් පිළිගන්න මෙතන අපි අතින් සිදුවන වරද මොකක්ද කියලා ප්‍රමාදය. ඔය පමාදේන මායා කතං කියලා කියනවානේ. මේ අපි ළඟ මේ සසරේ ප්‍රමාදයක් සිදු වෙනවා. කවුද ප්‍රමාදය සිදු කරන්නා? පෘථග්ජන ඕන කෙනෙක් ප්‍රමාදයි. මොනවා ඔස්සේද ප්‍රමාද? පවෝස්සේ ප්‍රමාදයි, පිනෝස්සේ ප්‍රමාදයි, ධානයෝස්සේ ප්‍රමාදයි. කුමක්ද ඒ ප්‍රමාදය? ඒක අපි විවරණය කරගන්න වෙනවා. ඒකට නමක් තියෙනවා තථාගතයන් වහන්සේ වදාළ ඔය සංයුත්ත නිකායේ සූත්‍ර දේශනා ගණනාවක සිංහලට ගන්නවා නම් ඒකට කියන්න තියෙන්නේ ඒතන සිදුවෙන සිද්ධිය දෙආකාරයි. දෙන්නෙකුට එකක් අවශේෂ නිරෝධය, අනිත් එක නිරවශේෂ නිරෝධය. කවුරු ළඟද අවශේෂ නිරෝධය සිද්ධ වෙන්නේ? අවශේෂ නිරෝධය කියන්නේ හේතු ඉතුරු වී අවසන් වීමට. කොහෙද මේක සිද්ධ වෙන්නේ? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින අරමුණ රස විඳින්නට යාමේදී ඒ මොහොතේ අරමුණ නැති වුණාට යලිත් අනාගතයක් හටගන්න හේතු ඉතුරු කොට අවසන් කිරීමට අවශේෂ නිරෝධය කියනවා. අවශේෂ නිරෝධයට තථාගතයන් වහන්සේ පමාව කියලා කියනවා. වදාරලා අපමාදෝ අමත පදම් පමාදෝ මච්චනෝ පදම් කියලා වදාරනවා. එහෙම නැත්නම් අපමාදේන සම්පාදේත කියලා වදාරනවා. බුදුවරුන්ගේ ඉගැන්වීමම අපමාද වෙන්න. අප්‍රමාද වෙන්න කියලා වදාලා බුදුන් වහන්සේගේ ඉගෙනීම ආදර්ශ වාක්‍යයක් වශයෙන් තියාගෙන අපේ අය පවෝස්සේ පිනෝස්සේ ධානයෝස්සේ අනාගත බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යන්න හරි අපාය යන්න හරි ප්‍රමාද වෙනවා. එතකොට අපි බුදුන් වහන්සේගේ අපමාද විහාරීද? දැන් බුදුන් වහන්සේ වදන අපමාද විහාරී කියලා පදයක්. නමුත් පෘථග්ජන හැමෝටම දන්න ඕන උපාධිය තමයි පමාද විහාරී. පමාද විහාරිත්වයෙන් අපමාදී විහාරිත්වයට එන්න වෙනවා. අන්න පමාද විහාරිත්වය තුළ තියෙන එක තමයි මේ නිත්‍ය සුඛ ආත්ම හෙවත් මගේ මම මගේ ආත්ම කියන සංකල්පය. හොඳට තේරුම් ගන්න ඕන කාරණාව. දැන් මේක අපි පොඩ්ඩක් විමර්ශනය කරමු අරමුණක් තුළ සිදුවෙන හැටි. ජීවිත තුනක් තුළ නෙමෙයි ජීවිතය තුළ නෙමෙයි මේක අරමුණක් තුළ ඉගෙන ගන්න වෙනවා. ත්‍රිපිටකය තුළ මේක අරමුණක් තුළයි විග්‍රහ කරලා තියෙන. නමුත් අපි පොතපත පරිහරණය කරද්දී අරමුණක් තුළ දැක්කේ නෑ ඕක. වචන පේලියක් විතරක් පාඩම් කරගත්තා විභාගයට ලියන්න. ඒ අරමුණක් තුළ සිදුවෙන සිද්ධියේදී උපාදාන වෙන හැටිවත් අවශේෂ නිරෝධය වෙන හැටිවත් නිත්‍ය සුඛාත්ම වෙන හැටි පෙන්නනවා. ඒ ඔක්කොම එකක්. ඒක අපේ දේශනාවල අපි අවස්ථා ගණනාවකදී පෙන්වලා තිබෙනවා. උනත් මේ ඉල්ලීමට අනුව අවසන් තැන මේක පෙන්වන්න ඕන. ඔබ ගන්න. ඔබට ඇස, ඔබට කන, ඔබට නාසය, ඔබට දිව, ඔබට කය තිබෙනවා. මේවට අරමුණක් හමුවීම සඳහන් කරනු ලබන්නේ තථාගතයන් වහන්සේ චක්කුංච පටිච්ච සෝතංච පටිච්ච ගානංච පටිච්ච ජීවහාය පටිච්ච කාය පටිච්ච මනෝ පටිච්ච කියලා පටිච්ච හේවත් හමු වෙනවා කියන අර්ථයෙන්. හමුවීමේදී එතන පුංචි දෙයක් සිදු වෙනවා කියලා උන්වහන්සේ වදාරනවා. මේ චක්කු විඥානය පහළ වෙන එක ඇතුලේ තුනක් තියෙනවායි කියලා. ඒ තුනට බාහිරෙන් හම්බෙන රූපයේ සෙවණැල්ල, ඒකට ගෝචර රූපය කියනවා. ඒක හඳුනා ගන්න පුළුවන් ඇහි ජීවි බවට ප්‍රසාදය කියලා කියනවා. ඒක ඇසේ හඳුනන සිත තුළ පහළ වෙන එකට චක්කු විඥානය කියනවා. ඒ තුනේ එකතු වීමට තමයි පළවෙනිම චෛතසිකයක් පහළ වෙනවා කියලා කියන්නේ ස්පර්ශ නම් වූ. ස්පර්ශ නොවි විඳින්න බෑ අපට. ස්පර්ශ වුණාම විඳිනවා. විඳීමේදී අපි තමන්ට රුචි අරුචි පෙර තිබිච්චා වූ ප්‍රත්‍යක්ෂයන් එකතු කර ගන්නවා. ඒවිට ඒක සැප හෝ දුක් හෝ උපේක්ෂා. දැන් මොනවද විඳින්නේ? ඉස්සරහා තියෙන දෙයක් විඳින්නේ නැහැ. අරමුණයි විඳින්නේ. මතක තබා ගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වලදී බාහිර දේවල් විඳින්නේ නැහැ. අපි අපේ සිත විඳිනවා කියන එක ඉගෙන ගන්න. ආහාරයක් ගනිදී වුණත් අපි විඳින්නේ සිත ඇරුණාම රස කිවට ඇත්ත රස කියන්නේ සිත. ගන්ධය කියන්නේ සිත. රූප කියන්නේ සිත. ශබ්ද කියන්නේ සිත. එහෙම කියන්නේ ඇයි මම? එකිනෙකට වෙනස් අරමුණු ඇසුරකට ඇත්තා වූ, එකිනෙකට වෙනස් අරමුණු ගොදුරකට ඇත්තා වූ, එකිනෙකට වෙනස් අරමුණු රසෙන් නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් බුදුන් වහන්සේ වදාරනවා. අරමුණු ගන්න නැහැ ඉන්ද්‍රයන් පහ. ඉන්ද්‍රයන් පහට සිත පිහිටයි සිත අරමුණු රසය විඳි බලන්න ගැලපෙන්නේ නැද්ද කියලා. මේවා ගැඹුරට තේරුම් ගන්න උඩින් පල්ලෙන් යන්නේ නැතුව. එතකොට මොකද වෙන්නේ? දැන් එහෙමනම් ඒක තුල වේදනාව තම තමන්ට අදාළ චෛතසිකයක්.
විඳී වේදනා. හැබැයි වේදනාවට ඇලෙන්ඩ ගැටෙන්ඩ ගයාම වේදනාව මම වෙනවා. අන්න එහෙමයි මේ ස්කන්ධ පංචකයටදී මම බවට පත් වේදනා පච්චා තණ්හා තණ්හාවටයි මම කියන්නේ වදාරනවා. ඒ රූප තණ්හාවේදී එක මම කෙනෙක්, ශබ්ද තණ්හාවේදී තව මම කෙනෙක්, ගන්ධ තණ්හාවේදී මම කෙනෙක්. ඒ මම යන ශරීරය නෙමෙයි. ඒ අරමුණ අල්ලා ගැනීමට නමක්. ඒකට කියනවා සක්කාය දිට්ඨි. අරමුණ මමත්වයෙන් ගැනීම. තණ්හා වුණාම තව එහාට පාර තියෙනවා. උපාදාන භව. මෙන්න මේ තණ්හා උපාදාන භව වෙන එකට තමයි අවිද්‍යා සංඛාරා කියන්නේ. තණ්හා උපාදාන භව තමයි මේ අපි කතා කරන පමාව. මඤ්ඤමානෝ මමත්වයෙන් ගත්ත තණ්හා කියන්නේ එහෙන උපාදාන භව බද්දෝ මාරස්ස හේතු ඉතුරු වුණා. දැන් මේ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව තමයි නিত্য. ඔන්න නিত্য. සංඛාරය නিত্য වුණා, උපාදාන වී අවසන් වුණා. දැන් හරිද? මේක පමාව. මේක අයෝනිසෝ මනසිකාරය. මේ වචනෙන් පාවිච්චි කරනවා. බුදුවරු හොයාගත්ත මේ ශාස්ත්‍රය මිනිසාගේ දුකින් මිදීම සඳහා මිනිසා යොදා ගන්න ඕන ලබාගත් ජීවිතේ. මතු ජීවිතේ ප්‍රාර්ථනා කරන මනුස්සකම ලැබුණට ධර්මය හම්බුනේ නැත්නම් වෙනත් ආගමයක ඉපදුනොත් සතෙක් වෙලා ඉපදුනොත් ඔබට තියෙන මේ අවස්ථාව පිළිබඳව බුදුන් වහන්සේ වර්ණනයක් කරලා තියෙනවානේ. මේ විශ්වයේ ඉන්න සත්ත්ව කොට්ටාස ඇතුළත් කරලා තියෙන උන්වහන්සේ දුෂ්ටක්ෂණ 7කින් උපන් අය. කවදාවත් මේ 7 අයට බුදුන්ගෙන් ධර්මයෙන් වැඩක් නැහැ. උපාදානය තුල තම තමන්ට අයිති සැපෝස්සේ සතර ඇවිදින්නයි වෙන්නේ. මනුස්ස ප්‍රතිලාභෝච සද්ධම්මස්ස දේශනා කියන කාරණාවෙන් මනුස්සයාට මෙන්න මේ සදාන් හමු වුණාම උපාදානයෙන් මිදෙන ආකාරය කියා දෙන. දැන් උපාදානයෙන් මිදීම සඳහා උත්සාහ කළ යුතුයි අලං වායමිතුන් තත්ත. ඒක කල්ප ගණනාවකට පස්සේ දහස් ගණනාවකට පස්සේ ඔබට ලැබෙනා වූ දුර්ලභ ගණයේ අවස්ථාවක්. කලදුටු කල වල ඉහගම් කියලා යොදන්නේ සාමාන්‍යයෙන් හොඳ පැත්තට නෙමෙයි නරක පැත්තට. නමුත් මේ ධර්මයේ පැත්තෙන් ගත්තොත් මේ කලදුටු කල දැන් එහෙනම් වල ඉහ ගන්න වෙනවා. එහෙමනම් අන්න දැන් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ සිද්ධිය අවශේෂ නිරෝධය, මේ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන භව අවශේෂ නිරෝධේ පමාවයි භාවනාව නෙමෙයි. ඒ අනිත්‍ය නෙවෙයි නිට්ටය. දැන් අපි කියවේ මොකද්ද? කිංචි සංකාරං නිච්චතෝපගච්ඡේය නාතේන නේතං තානං විජ්ජති. ආර්ය පුද්ගලයෙක් අතින් මේක වෙන්න බෑ. එහෙනම් ආර්ය පුද්ගලයා ගාව අවශේෂ නිරෝධය වෙන්න බෑ. නිර්වශේෂ නිරෝධය වෙන්න ඕන නේද? අවශේෂ නිරෝධය පමාවයි, නිර්වශේෂ නිරෝධය භාවනාවයි නේද? විදර්ශනාවයි නේද? බලමු අපි අන්තිමට සංඛාරං පෙන්වන කතාව. අපි ගන්නවා ආයෙත් අර සිද්ධිය චක්කුංචය ගත්ත නිසා අපි ගන්නවා ඕනනම් ගහනංච කියලා. නැත්නම් ජීවහාචකය ඕන එකක් ගන්න. දිවෙන් නම් වෙනස් වෙන්නේ රස රූපය හම් වෙන අදී ප්‍රසාදයට. එතනත් ඊට පස්සේ පස්සපච්චා වේදනා. එතකොට රස තණ්හාව. ඒකට ඇලුනොත් අන්න සිතුවිල්ල නැවත නැවත විඳින්න. රස දැනෙන එක ඕන කෙනෙකුට පණ තියෙනකොට වෙන දෙයක්. නමුත් රසය කියන්නේ සිතුවිල්ලක් කරුණාම සිතුවිල්ලට ඇලෙන එකනේ රස තණ්හාව කියන්නේ. ඊළඟ දවසේ රස දැනෙවි. එදාට තණ්හාව නැතොට රස දැනෙයි. නමුත් යලි යලි විඳින්න ඕන කියලා හේතුවට තිබ්බොත් එතකොට ඒක රස කාමයේ රස තණ්හාව පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන වෙන්න දැන් බෑ. දැන් ඒ පාර නෙමෙයි මම මේ පෙන්වන්න හදන්නේ. තස්සා ඒව තණ්හාය. ඇහි නම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, නාසයෙන් නම් ගන්ධ තණ්හාව, දිවෙන් රස තණ්හාව, කය නම් පොට්ටබ්බ තණ්හාව, අරමුණු වල නම් භාවනා ඇතුළු කට ධම්ම තණ්හාව. අශේෂ විරාග නිරෝධෝ. උපාදාන භව විනොත් ශේෂ උපාදාන භව නොවෙන්න ඒ තණ්හාව ඔබට ඇලීම මමත්වෙන් ගැනීම නොකර ඉන්න පුළුවන් නම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. මේ අනිත්‍ය. මේ අනිත්‍ය. මේ සංඛාරය අනිත්‍ය වශයෙන් ගත්තා. අන්න එහෙනම් මේ බුදුදහම තුල රහසක් කෙලි වෙනවා. මෙතෙන් එනකොට සත්‍යා සසර ඇවිදින්නේ සංඛාරයන්ගේ නිස්සකාත්මය තුළ බව තේරෙනවා. දැන් ආර්ය පුද්ගලයාට තවදුරටත් උපාදානය වෙන්න මගේ මම මගේ ආත්ම කොට ගන්න අයිතියක් නැහැ. අන්න බුදුන් වහන්සේ වදාරනවා, සරියුත් හාමුදුරුවෝ වදාරනවා, ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි ඵලං සච්ච කරෙය්‍යාති. ඔබ පංච උපාදානස්කන්ධේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඔබ බුදුන් වෙත යනවා. වක්කලි හිමියන්ට වදාරනවා. ඔන්න මම මේ සමාජයට ඉදිරිපත් කරන ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් තේරුම් ගත්තා වූ හැමෝටම අයිති එකම භාවනාව විදර්ශනා. විවිධ භාවනා වෙනුවට
දැන් ගාථාවට යමු අපි. මොකද්ද පැහැදිලි කරලා තිබුණේ කියලා. මෙන්න මේ සිද්ධිය තේරුම් ගත්තාම ඔබට අර කිංචි සංඛාරෝ ඔබට තියෙන සංඛාරයක්. ඔබට පාපේ නම්, ඔබට පින නම්, ඔබට ධානය නම්. ඒකට අදාළයි. දැන් මා මෙතන ලස්සන සිද්ධියක් විග්‍රහ කරනවා ඔබට. මේ පෘථග්ජන පුද්ගලයා හොරෙක් මැරේ තක්කඩියෙක් වුණාට කමක් නැහැ බණ තේරෙනවා නම් ඔහුට අපුණ්‍යාවි සංකාරය අනිත්‍ය බලන්න පුළුවන්. මේ නිසා තමයි අඟුලිමාල දහසක් මරලා මේක බලලා පාවෙන් මිදුනේ. මේ නිසා තමයි හොරු 500 කතාවේ හොරු 500 පඬිත හාමුදුරු පඬිත සාමරයන් ආස්සෙන් බුදුන් වහන්සේ තෑවිදින් හොරකමේ නිදහස් වුණේ. ඒ කියන්නේ මේක විතර ගැඹුරක් පෙන්වනවා ඕනෑම පාපකාරියෙකුට. සද්ධර්මයේ තේරුම් ගන්න පුළුවන් නම් ඒන් අතහරින්න පුළුවන්. නැත්නම් පින් කරලම නිවන් ලබනවා නෙමෙයි, පිනට සවවාන් වෙනවා නෙමෙයි. පව්කාරයක් ධර්මයේ තේරෙනකොට පව් අபிසංකාරය අතහරිනවා. පින්කාරය ධර්මයේ තේරෙනකොට පින්වල අபிසංකාරය අතහරිනවා, පින අතහරින්නේ නැහැ. ධානලාභී අහු වෙලා ඉන්නේ ධානයේ අபிසංකාරයෙන්, ඔහු අபிසංකාරය අතහරිනවා. ඒ කියන්නේ පව්කාරයටත් බුදු සමය සෝවාන් වෙන්න පුළුවන්, පින්වන්තයටත් සෝවාන් වෙන්න පුළුවන්, ධානලාභියටත් එහෙ ගියාම බෑ. මෙහෙදි බුදුහාමුදුරන්ගේ බණ තේරුණොත් ඒක අතහරින්න පුළුවන්. ඔන්න ලස්සන. තේරුම් ගන්න. එහෙනම් මෙන්න මේක නැවත නැවතත් ඔබේ වැඩ අතපසු කරන්න එපා. ඔබට මවක්, පියෙක්, ගුරුවරයෙක්, තව විවිධ භූමිකාපියවට කියන්නේ භූමිකාවක් රඟපාන්න තියෙනවා. රඟපානවා කියන්නේ බොරුවට රඟපෑම නෙවෙයි, භූමිකාවක් පැවරී පවතිනවා. රඟපෑම කියන්නේ බොරුවක්නේ. කියන්නේ ඇත්ත දෙයක් නෙවෙයි. නමුත් මේ කියන්නේ තමන්ට චරිතයක් පැවරෙනවා. මව, පියා, ගුරුවරයා, පාලකයා, තැපැල්කරුවා, තැපැල් ස්ථානාධිපතිතුමා, රියදුරාදී වශයෙන්. ඒ භූමිකාව රටට අවශ්‍යයි, ඔබට ජීවත් වෙන්න අවශ්‍යයි. එයා අතහැරලා මේක බලන්න යන්න එපා. ඒක අතහැරලා බලන්න ඕන නම් පැවිදි වෙන්න ඕන. නමුත් මේක ජීවිතයේ උපාසක කෙනෙක් හෝ උපාසිකාවක් වශයෙන් ඔබටත් පුළුවන්. ඒ මොහොත ඇතුළතින් එන්න ආව සිද්ධිය හදන්න බාහිර බාධාවක් නැහැ. ඒකට ආයතන සංග්‍රහය හෝ රියපැදවීම හෝ බාධාවක් වෙන්නේ නැහැ. ටිකට් කැඩීම. Taman මේක ඇතුළතින් දැකලා ඒ මොහොතේ අතහරින්න වෙනවා. තේරුම් ගන්න ඕන. එහෙමනම් නැවත නැවතත් මෙන්න මේ කටයුත්ත කිරීමේදී මොකද වෙන්නේ? ඔබේ ජීවිතයේ අර සංඛාරය එන වෙලාවට මේ සංඛාරය එන හැටි තමයි කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ කියන අදහස් වලින් තමන් ජීවත් වෙන තැන්වලදී පෙර පරිදි ඒකට අහු වෙලා යනවාද? එහෙනම් ඔබ ආයෙත් එහෙම යන්නේ පෘථග්ජන පුද්ගලයා. ඔබට මේ தත්ත්වය තේරෙනකොට මේක පිළිගන්න බැරි වෙනවා. ඒ අපායට යාම, බඹලොවට යාම, කාම ලෝකයට යාම, බුදුන් වෙත යාම නෙවෙයිනේ. බුදුන් වෙත යාම නම් මේ සංඛාර කිංචි සංඛාරං නිච්චතෝපගච්ඡය වෙන්න බෑ. පෞනිත්‍ය වෙන්නත් බෑ, පින් නිත්‍ය වෙන්නත් බෑ, ධාන නිත්‍ය වෙන්නත් බෑ. අල්ලා නොගැනීමේ අනිත්‍ය පිළිගන්න වෙනවා. දැන් අල්ලා ගැනීමටයි නිත්‍ය කියන්නේ, අල්ලා නොගැනීමටයි අනිත්‍ය කියන එක පැහැදිලි වෙන්නේ නැතිද? ඇයි මේ තරම් මේක මේ සමාජයට කියන්න වසර 15ක් විතර තිස්සේ දඟලන්නේ? අර බොරුවම හැමතැනම කියා ඉන්නවා. බොහෝ දෙනෙක් අනුගමනය කර ඉන්නවා. ඇහෙන කාට හරිවත් තේරෙන්නේ නැතයි. අවසානයේ ගන්න දැන් අර ගාතාව. මුලින්ම ගත්ත එක. අනිච්ඡං අනිච්චතෝ දක්ඛුං. අන්න එන වෙලාවට ස්කන්ධ පංචකය අනිත්‍ය දේ, මම නොවන දේ මම නොවන වශයෙන් මමත්වෙන් ගන්න අවසන් කරන්නේ නැද්ද? දුක්ඛ කියන්නේ දුක නෙමෙයි, මමත්වයෙන් ගන්න කිසිවක් නැති බව දුක්ඛ. දුක්ඛ කියන්නේ කිසිවක් නැති අසාර. එහෙනම් ස්කන්ධට පංචිතේන දේ හේතු කොට තැබීම ආත්ම, තේරුක නොතබන එක අනාත්ම. ආත්මයක් නෑ නෙමෙයි. අනිච්ඡං අනිච්චෝ දක්ඛුං දුක්ඛමත් දක්ඛෝ දුක්ඛතෝ අනත්තානි අනත්තාති අසුභං අසුභතද්දසුං. අසුභ කියන්නේ එතන සුබාලුත් අවුරුද්දක් වේවා, එහෙම නැත්නම් දස අසුභයකින් නරක වෙච්ච ශරීරේ කොටස් වල තියෙන අප්‍රසන්න බව නෙමෙයි. හොඳයි සැපයි සාන්තයි කියලා ගන්න බැරි බව, ඇලෙන්න බැරි බව. එහෙම බලනවා නම් ඒකට කියනවා සම්මාදිට්ඨි සමාදානා. ඔන්න ආර්ය සම්මාදිට්ඨිය. පෘථග්ජන පුද්ගලයා සෝවාන් රහත් දක්වා මේ සම්මාදිට්ඨි සමාදානෙන් අර දුකට හේතු අයින් කරගන්නවා. සබ්බ දුක්ඛා උපජ්ජගූ. ඔබ හැම දිනාටමත් ධම්මස පාදා ගැනීමට මේ ධර්ම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අනුග්‍රහක බෞතුන්ගේ ඉල්ලීම ඉටු කළයි කියන අදහසින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අනුග්‍රහක දායකත්වයේ දරමින් ඒ පින්වතුන් මාතෘකාවක් ලබා දී තිබෙනවා. සෝමාවතියේ සිදු කළ ධර්ම දේශනාව ආශ්‍රයෙන් වඩාත් කරුණු පැහැදිලි කරන්න මං හිතනවා මම යුතුයකම ඉටු කරයි කියලා. එදා පැය එකමාරක්, අද පැයකට. දායකත්වයේ දරනු ලබන්නේ දෙමව්පියන් වන අමරතුංග යුවල සහ පවුලේ සියලු ඥාතීන් විසින්.
මේ උතුම් ධර්මදානය සඳහා දායකත්වය දරා ඇත කියලා සඳහන් කරලා තිබෙනවා. අරමුණු වශයෙන් ගත් කල එංගලන්තයේ ඉපිදෙහි අධ්‍යාපනය ලබා ගුවන් යානා තාක්ෂණික ඉංජිනේරුවරයෙක් වශයෙන් විදේශ අමාත්‍යාංශයෙහි සේවය කරමින් සිටියදී වසර 31ක් ආයු වළඳා 2019 පෙබරවාරි මාස 24 වෙනි දින හදිසියේ අපාතරින් වෙන් වූ නිමාලී අමරතුංග දියණියගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණය වෙනුවෙන් මේ ධර්මානුශාසනාව කරමින් ධර්ම දානයක් කරන අතර ඈට හැකිනම් පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර කරන්නට වේවායි ඔවුන් ප්‍රාර්ථනා කරනවා. සියලුම පවුලේ මියගේ දෙමව්පියන් ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී හැබැයි ස්තනක් තියෙනවා සියලුම පවුලේ මියගේ ඥාතිහිත මිත්‍රාදීන් අතර පින් කැමති අයට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. ධර්ම දේශනා කළ ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සැලසේවා. කොරෝනා වසංගතය මුළු ලොවින් තුරන් වේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. එබැවින් ඔවුන් සඳහන් කළ පරිදි කිසියම් ආකාරයේ අකල් මරණයන්ට ගොදුරු වෙන්න යෙදුනා වූ නිමාලී අමරතුංග දියණියගේ දෙවර්ෂ පූර්ණ පුණ්‍ය කර්මය වෙනුවෙන් ඈවෙනුවෙන් කරන ප්‍රාර්ථනය සසර වසනාතුරා අකල් මරණයකට ගොදුරු නොවි මතුපදිනා ජීවිතයක බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලබා ත්‍රිලක්ෂණ අවබෝධයෙන් උතුම් නිවෙනින් සැලසේවා කියන ප්‍රාර්ථනයයි. පරලෝසපත් සියලු ඥාතීන් වෙනුවෙන් එම ප්‍රාර්ථනය කරන අතර අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔබටත් ධර්ම ශ්‍රවණය කළා වූ අනිකුත් හැම දෙනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ සැලසී යන්නේන ගමන් බිමන් රැකියාදී කටයුතු සාර්ථක වී අනාගත බලාපොරොත්තු ඉටු වී රෝග පීඩා දුරු වී කල්යාණ මිත්‍ර සේවනය ලැබී ත්‍රිලක්ෂණයේ ගැඹුරු වටහා ගැනීම තුළින් උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං